පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව කෝප් කාරක සභාව විසින් අද දිනේ ආන්දෝලනයට තුඩු දී තිබෙන බැදුම් කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ මහ ජනතාව. ඔවුන් තේවත්තේ දළු කඩලා, රබර් වත්තේ කිරි කපලා, මහ මුහුදේ මාළු අල්ලලා, එහෙම නැත්නම් බැංකුවේ රස්සාවක් කරලා, එහෙම නැත්නම් ගුරු රස්සාවක් කරලා විවිධ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන්නේ මේ රටේ මහ ජනතාව. නිසා මේ රට ධනය නිෂ්පාදනය කරන්නේ මේ රටේ වැඩ කරන ජනතාව. ඒ නිෂ්පාදනය කරන ධනයෙන් පංගුවක් විවිධ ආකාරයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගන්න. සමහර අවස්ථාවල බදු හරහා ගන්නවා. සමහර අවස්ථාවල ලියාපදිංචි ගාස්තු හරහා ඉඩමක් වමාරු කිරීමේදී ගන්නවා. විවාහයක් සිදුවීමේදී ගන්නවා. මරණයක් ලියාපදිංචි කිරීමේදී ගන්නවා. මේ ආකාරයෙන් මහජනයා විසින් එක් රැස් කර ගන්නා ලද ධනයෙන් පංගුවක් ආණ්ඩුවේ භාණ්ඩාගාරයට ගන්න. ඒතර පාර්ලිමේන්තුවට පැවරී තිබෙන කාර්යභාරය තමයි මේ ජනතාවගේ ධනයේ ආණ්ඩුව වෙත අත්පත් කොට තිබෙන පංගුව ආරක්ෂා කොට රැක බලාගෙන ජනතාව වෙනුවෙන් යෙදවීම. ඒ වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුවක් හැදෙන්නේ. ඒ වෙනුවෙන් තමයි ජනතාව ආණ්ඩුවක් හදන්නේ. හැබැයි අපේ ඉතිහාසයේ මුළුල්ලෙම සිදු වී තිබෙන කුමක්ද? මේ ජනතාවගේ ධනයෙන් පංගුවක් ගන්නා මහ භාණ්ඩාගාරය එය ආරක්ෂකයන් බවට පත්වෙන පාලකයා සහ පාලනයන් විසින් එම ජනතාවගේ ධනය කොල්ල කාලා තිබෙනවා. එක්ක භාණ්ඩාගාරයට ආපු ධනය හොරකම් කරලා තිබෙනවා. එක්ක භාණ්ඩාගාරයට එන්න ඕන තියෙන ධනය හොරකම් කරලා තිබෙනවා. එනිසා මේ මහජනයාගේ ධනය හොරකම් කිරීම පිළිබඳව, නාස්ති කිරීම පිළිබඳව, මංකොල්ලේ පිළිබඳව මේ රටේ කිසිදු පුරවැසියෙක් අනුමත නොකරනවා පමණක් නොවේ, ඒට විරුද්ධයි. රාජපක්ෂගේ කළු දශකයේ මහජනයාගේ ධනය මහදවාලේ මංකොල්ල කන ලද පාලනයක් බවට පත් වී තිබුණා. ඒ නිසා තමයි පහුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණයේ ප්‍රබලතම සාධකය බවට පත් වී තිබුණේ මේ වංචාවට, දූෂණයට එරෙහිව ජනතාවගේ හඬ. ඒ මොනතරම් ප්‍රබලද කියනවනම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක් විටකදී ඔහුගේ මැතිවරණ වේදිකාවේදී කිව්වා ඔහු බලයට පත් වූ වහාම ගුවන් තොටුපළ වසා දමනවා කියලා. ඒ අරමුණ තිබුණේ අන් කවරක්වත් නෙවෙයි. මහජනයාගේ ධනය මංකොල්ල කරලද පාලකයන්ට සහ පාලකයන්ගේ සහචර කල්ලියට මේ රටෙන් පැන යන්න ඉඩ නොදෙන බව. ඒකෙන් පෙන්වු කරන්නේ කුමක්ද? පසුගිය ජනාධිපතිවරණදී ප්‍රබලතම සාකච්ඡාව බවට පත් වී තිබුණේ මේ මංකොල්ල කෑම, මේ වංචාව, මේ දූෂණය. එනිසා පැවති පාලනයටත් වඩා වැඩියෙන් වර්තමාන පාලනයට වගකීමක් තිබුණා. මේ රටේ මහජනයාගේ ධනය මහජනයාට අර පරිස්සම් කොට වියදම් කිරීම පිළිබඳව වගකීමක් තිබුණා. හැබැයි ඔවුන් කටයුතු කරලා තිබෙන මොන ආකාරයකද? ඒ වගකීම් මුළුමනින්ම පැහැර අරමින් තමයි ඔවුන් අද කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි අධිවේගී මාර්ගවල නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අධිවේගී මාර්ග කොන්ත්‍රාත් ප්‍රදානය කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි වාහන රේගුවේ හිර වී තිබෙන වාහන නියමිත දඩමුදල් වලින් තොරව නිදහස් කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ගල්ලංගුරු මහා ටෙන්ඩර් වංචාවලට ආණ්ඩුව හවුල් වී තිබෙන්නේ. ඒ අනුව තමයි මහජනයාගේ ධනය හොරකම් කරන්න හැකි සෑම තැනක්ම පතුරුවමින් ඔවුන් හොරකම් කරමින් තිබෙන්නේ. එහි ප්‍රධානම මංකොල්ලේ තමයි මේ මහ බැංකුව හරහා සිදුවෙමින් තිබෙන මහා මංකොල්ලේ. අපිට මතකයි අජිත් කුමාර් කබ්‍රාල් ඔහු මහ බැංකුව අධිපතිවරයා ලෙස කටයුතු කරන කාලේ මහ බැංකුවේ උපදේශක සේවාවන් වෙනුවෙන් පමණක් එක් වසරකට විදේශීය උපදේශක සමාගම් 3ක් වෙනුවෙන් එක වසරට කෝටි 139ක් වැය කරලා තිබෙනවා. ඒක අගෝස්තු මාසේ 9 වෙනිදා ඉදිරිපත් කරපු කෝප් වාර්තාවෙන් දක්වලා තිබෙනවා. අගෝස්තු මාසේ 9 වෙනිදා මීට පෙර
ඉදිරිපත් කරපු කෝප් වාර්තාවෙන් මේ මහ බැංකුවේ ධනය Tamanට ඕන විදියට කබ්‍රාල්ලා පාලනය කරපු එක එළිදරව් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ මහ බැංකුවේ ධනය ග්‍රීසිය බැඳුම් කරවලා තැන්පත් කරලා ඩොලර් මිලියන 152කට ආසන්න මුදලක් ඩොලර් කෝටි 15ක් කඩා වැටෙන ග්‍රීසිය රාජ්‍ය තැන්පත් කරලා මහජනයාගේ ධනය නාස්ති කරන්න ඒ හරහා කොමිස් ගහන්න කබ්‍රාල්ලා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පෞගේ හෙජින් සූදුවේදී හෙජින් ගනුදෙනුවේදී ප්‍රධානම නියමුවා බවට පත් වී තිබෙන මහ බැංකුවේ එහි අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල්. ඔහු තමයි එවකට කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා හෙජින් ගනුදෙනුව පිළිබඳ ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරලා තෙල් මිලදී ගැනීම සඳහා හෙජින් සූදුවට ඇතුළත් වී යුතු කියන නිර්දේශය ඉදිරිපත් කරේ. අවසානයේ මොකද සිද්ධ වුනේ? ඒ හෙජින් ගනුදෙනුවේ පාඩුව පෞගේ අගෝස්තු මාසයේ 9 වෙනිදා ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන් ඉදිරිපත් කළා තිබෙනවා. එහි පාඩුව කෝටි 1020යි මිලියන 10200යි. එනිසා අපිට හරිය පැහැදිලි මේ මහ බැංකුව මහජනයාගේ ධනය නාස්ති කරන හොරකම් කරන ආයතන වලින් ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබුණා. අන්නේ මධ්‍යස්ථානයේ තමයි රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතවතා වූ තමන්ගේ සමීපතමයා වූ අදත් මා දැක්කව පාර්ලිමේන්තුවේ කියන ගිය සතියේත් කතා කරා. මොකද මේ සිංගප්පූරුවේ මගුල් ගෙදරකට යනවා කියලා එතුමට කියලා ගියේ කියලා. ඒ තරම් සමීපතම යාළුවෝ. يعني මගුල් ගෙදරට යනකොටත් කෝල් එකෙන් කියන්න මොනතරම් සමීප වෙන්න එපා. නේද? ඒ තරම් සමීපතම මිත්‍රයෝ මේගොල්ලෝ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ගජ මිතුරා ගෙනල්ලා මහ බැංකුවේ අධිපති ධූරේ වාඩි කෙරෙව්වා. ජනවාරි මාසයේ 8 වෙනිදා ආණ්ඩු මාරුව සිද්ධ වෙනවා. පෙබරවාරි මාසයේ 27 වෙනිදා මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. අඩුම තරමේ ආණ්ඩු මාරුවේ උණුසුම නැකී යන්නවත් පෙර සාමාන්‍ය ආණ්ඩුවක් මාරුණු විගස සාමාන්‍ය දේශපාලකයේ ආණ්ඩු මාරුව පිළිබඳ තමයි සාකච්ඡාව තිබෙන්නේ. මාධ්‍ය වැඩිපුර වාර්තා කරමින් තිබෙන්නේ ආණ්ඩු මාරු වීම පිළිබඳ. පුවත්පත්වල තීරු ලියවෙන්නේ ආණ්ඩු මාරු වීමේ ක්‍රමවේදය පිළිබඳව. ජනතාව තුළ සාකච්ඡාව තිබෙන්නේ අලුත් ආණ්ඩුව පිළිබඳව. එවැනි උණුසුමක් තිබෙන වෙලාවක මාස දෙකක් ආණ්ඩුව ගොඩනගා මාස දෙකක් ඉක්මවා යන්නත් මත්තේ මේ මහා මංකොල්ලයට පිඹුරු පස් සකස් කරනවා අර්ජුන මහේන්ද්‍ර. ඒක හරි පැහැදිලි. එනිසා මේ ගනුදෙනුව හරහා ඒ ගනුදෙනුව සිදු මොහොතේම පාඩුව හොඳ තේරුම් ගන්න. ඒ ගනුදෙනුව සිදු මොහොතේම පාඩුව කෝටි 167ක් ලෙස මේ කෝප් වාර්තාවෙන් ඉදිරිපත් කළා තිබෙනවා. විගණකාධිපතිතුමාගේ වාර්තාව අනුව. හැබැයි මේ ඉදිරිපත් කරන්නේ ඒ ගනුදෙනුව නිශ්චිතවම සිදු මොහොතේ සිදුවන පාඩුව. හැබැයි බැඳුම් කර ගනුදෙනුවක් කරා සිදුවන පොලියේ විචලනයන් විශේෂම පොලිය අනුපාතයක ඉහළ යාම රාජ්‍ය ණය පංගුවට කරලද බලපෑම ආර්ථික අනුශේෂ්ත්‍ර වලට කරන බලපෑම ඒ කිසිසේත්ම මුදල් වලින් මනින්න බැරි තරමේ බලපෑමක් අපේ රටේ ආර්ථික දෙහෙට ඇති කරනවා. එනිසා මේ ගනුදෙනුව හරහා පොලිය අනුපාතයක ඉහළ යන්න භාණ්ඩවල මිල ඉහළ යන්න යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න මිල ඉහළ යන්න ඒ වගේම වෙළඳ පොලේ ගනුදෙනු වලට විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. නිසා ගනුදෙනුවේ සිදු මොහොතේ පාඩුව කෝටි 167ක් වුණා. ඒ ගනුදෙනුව හරහා ආර්ථිකයට ඇති කර තිබෙන බලපෑම අතිශය විශාලයි. මොකද ගනුදෙනුව සිදු වහාම මහ බැංකුව අධිපතිවරයා මුදල් මණ්ඩලය හරහා නිර්දේශ කරනවා පොලිය අනුපාතයක ඉහළ දමන්නේ කියලා. මොකද ඔහු දන්නවා මේ ගනුදෙනුව හරහා පොලිය අනුපාතයකට වෙන අනිසි බලපෑම. ඒ නිසා මේක අපේ රටේ සමස්ත ආර්ථික දෙයට අවුරුදු 30ක් යනතෙක් විවිධාකාරයෙන් බලපෑම් ඇති කරනවා මේ ගනුදෙනුව. මේ සාමාන්‍ය ගනුදෙනුවක් නෙවෙයි. රුපියල් කෝටි 1000ක ගනුදෙනුවක් අවුරුදු 30කට කල්පනා කරලා බලන්න. ඒ නිසා මේක සැලකිය යුතු කාලයක් අපේ ආර්ථික දෙයට කරන බලපෑම. ඒ නිසා මේ වංචාව මේ ගනුදෙනුව තමයි පෙබරවාරි මාසයේ 27 වෙනිදා සිද්ධ වෙන්නේ. පෙබරවාරි මාසයේ 27 වෙනිදා ගනුදෙනුව සිදු වහම දින කිහිපයක් යන මත්තේ මේ ස්ථානයේදීම අපි මේ ගනුදෙනුව පිළිබඳ එළිදරව් කරා. මාර්තු මාසයේ 17 වෙනිදා 27 වෙනිදා ගනුදෙනුව සිද්ධ වෙන්නේ. මාර්තු මාසයේ 17 වෙනිදා පාර්ලිමේන්තුව අපි විශේෂ ප්‍රකාශයක් කරා මේ ගනුදෙනුව සිදු වී තිබෙන ආකාරයෙන් ආර්ථිකයට කර තිබෙන බලපෑම සහ ඒ වංචාවේ දූෂණයේ ප්‍රමාණය
අපි පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ 17 වෙනිදා පාර්ලිමේන්තුවේ සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් අපි විසින් කරලා තිබෙනවා. ඒ නිසා මේ ගනුදෙනුව ආරම්භයේ සිටම මේ ගනුදෙනුවට එරෙහිව මේ වංචාව දූෂණය එළිදරව් කිරීම පිළිබඳව පක්ෂයක් හැටියට අපි හඬ නැගුවා. ඒ සඳහා අපි කටයුතු කරා. හැබැයි ප්‍රතිපක්ෂව ආණ්ඩුව කටයුතු කරමින් තිබුණේ කොහොමද? මේක යහපාලන ආණ්ඩුවක් නම් ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ ජනවරම් පිළිබඳව හැඟීමක් තිබෙන ආණ්ඩුවක් නම් මෙවැනි ආందోලනයට තුඩු දී තිබෙන ගනුදෙනුව සිදු වහාම කළ යුතු තිබුණේ කුමක්ද? අපි දා මාධ්‍ය සාකච්ඡා විලා සිටි කුමක්ද? අපි ආණ්ඩුවට දැනුදුන්නේ කුමක්ද? කරුණාකර අර්ජුන මහේන්ද්‍රන්ව පසෙක තබා තාවකාලිකව අධිපති ධූරයෙන් ඉවත් කොට උට මූලික වශයෙන් ඉවත් කරන්න බැරි නම් අඩුම තරමේ తాවකාලිකවත් මහා බැංකුව අධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කොට එම ධූරයෙන් පසෙක තබා මේ පරීක්ෂණය සිදු කර රට මේ කරුණ අනාවරණය කරන්න කිව්වා. හැබැයි ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරේ කොහොමද? තමන්ට සිරිකොතේ ඉන්න හිතවාදී නීතිඥ තුන්දෙනෙක් එකතු කරලා සමහර එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා පත්‍රය අත්සන් කරන අය. සාමාන්‍ය මැතිවරණ නාම යෝජනා පත්‍රයක් දෙනකොට නීතිඥයෙක් විසින් සහතික කළ යුතු තිබෙනවා. සාමාන්‍ය වුණුසුරේක විසින්. ඒ සහතික කරපු නීතිඥයොත් එකතු කරලා තුන් කට්ටුවක් ඇතුළු. ඒ තිබුණ අන් කවරක්වත් නෙවෙයි මේ ගනුදෙනු සැබෑ තොරතුරු රටේ එළිදරව් වෙනවා වෙනුවට ඒක වසා දැමීම සඳහා තමයි ඔවුන් කටයුතු කරේ. අනතුරුව ආණ්ඩු සිංකල යුතු තිබුණ කුමක්ද සැබවින්? ආందోලනයේ තුඩු දී තිබෙන ගනුදෙනුවක් තිබෙනවා නම් ආණ්ඩුව සුද්ධ නම් ඒක සුද්ධ ආණ්ඩුවක් නෙවෙයි. සුද්ධ නම් කළ යුතු තිබුණේ ඒ සඳහා පීඨව තිබෙන ආයතන වලට මේ පරීක්ෂණේ ලිපිගුණ යොමු කරන්න. අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ වෙනුවට ආණ්ඩුව කටයුතු කරේ තමන්ගේ හිතවාදී නීතිඥ කුණ්ඩායමක් හදලා මේ කමිටුවක් හැදුවා. අනතුරුව තමයි මේ පරීක්ෂණය පිළිබඳව සිදු කළ යුතු කියන යෝජනාව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාර්ය සභාවට කෝප් සභාවට පැවරෙන්නේ. කෝප් සභාවට පැවරෙන්න පෙර මේකේ ගත යුතු ක්‍රියාමාර්ග රසක් ආණ්ඩුව තිබුණා. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. අනතුරුව කෝප් සභාවට මේක රැස් වුණාම මේ පරීක්ෂණය සිදු කරන්න පටන් ගත්තාට පස්සේ පළමු කොට මොකද සිදු වෙන්නේ? මේ පරීක්ෂණයේ පරිබාහිර ආයතනයක් තමයි මහ බැංකුව. ඒ කෝප් සභාවේ වාඩි වෙනා නෙවෙයි උන් පිටස්තරයි. ඒ නිසා මහ බැංකුවේ ඉතාමත් වැදගත් ලියකියවිලි මේ පරීක්ෂණය සඳහා විගණකාධිපති පාර්ලිමේන්තුවට ලබා දී යුතුයි. නමුත් අර්ජුන මහේන්ද්‍ර හිතා මතා ඒවා සංවේදී ලියවිලි කියලා හංගවමින් ඒවා රහස්‍ය ලියවිලි හංගවමින් ඒ ලියකියවිලි ලබා දෙන එක විගණකාධිපති පාර්ලිමේන්තුවට බාධා කරමින් තිබෙන දිගින් දිගටම අවස්ථා ගණනාවකදීම ඒ බාධා කිරීම ඇති කරා. අන්තිමේට විගණකාධිපති පාර්ලිමේන්තු නිලධාරීන්ට ලියකියවිලි ලබා දෙනවා වෙනුවට මහා බැංකුවට කැඳවා ඔවුන්ගේ පරිගණකය විවෘත කොට ඔවුන් ඇතුළට ගිහිල්ලා බලන්න කිව්වා. කාගේ හරි පරිගණක පද්ධතියක ඇතුළු කොට තිබෙන දත්තයන් පිටස්තර කෙනෙකුට ඇවිල්ලා පරිගණකයේ විවෘත කළ පමණින් ඒක ඔන් කර පමණින් තොරතුරු හොයාගන්න බෑ. හැබැයි මහ බැංකුව කටයුතු කරේ ඒ ආකාරයට අර්ජුන මහේන්ද්‍ර මේ වසා දැමීම වෙනුවෙන් මේ පිළිබඳ පරීක්ෂණ සාධාරණ ඉටු කර ගැනීම සඳහා සහාය ලබා දෙනවා වෙනුවට විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට අසීමිත බාධාවක් නැති කරා මේ තොරතුරු විධිමත් පරීක්ෂණ සඳහා ලබා දෙනවා වෙනුවට බාධා කරන්න. අවසානයේදී නැවතත් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් කැඳවපා කෝප් සභාවට. කැඳවලා කෝප් සභාවෙන් නියෝගයක් දුන්නා. කරුණාකරලා මේ ලියවිලි ලබා දෙන්න කියලා මේ පරීක්ෂණ සඳහා අවශ්‍යයි හැඟෙන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලියකියවිලි ලබා දෙන්න කියලා කෝප් සභාව විසින් නියෝගයක් ලබා දුන්නාට පසුව තමයි යම් ප්‍රමාණකින් හෝ බාධා කිරීම පමා කිරීම මැද්දේ මේ ලියවිලි ලබා දුන්නා. නිසා අන්තිමේට වළක්වන්න බැරුව කතානායකවරයාට මේ පිළිබඳ පැමිණිලි කරා. කතානායකවරයාගේ නිර්දේශ ලබා දුන්නා. මේ සියල්ල හරහා තමයි කෝප් සභාව වෙත මේ තොරතුරු ලබා ගන්න හැකියාව ලැබුණා. තොරතුරු ආවට පසු කෝප් සභාව ඇතුලේ මේ ක්‍රියාදාමය වළක්වා ගැනීම වෙනුවෙන් මහා ප්‍රයත්නයක් දරමින් තිබුණා. බලපෑම් ඇති කරමින් තිබුණා. හැබැයි අපි එකක් කියනවා. කෝප් සභාවේ සභාපති ධූරයට කටයුතු කරන්නේ අපේ පක්ෂ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති. ඒ නිසා ඔය කුඩා කෙනෙහිලිකම් වලට කුඩා බලපෑම් වලට යටත් වෙන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. රාජපක්ෂගේ කළු දශකේ
හැමදෙනාම කටවහගෙන ඉන්නකොට බොහෝ අය නියඩව ඉන්නකොටත් ඒකට එරෙහිව හඬනගපු මිනිස්සු අපි. ඒ නිසා කුඩා කෙනෙහිලි වලින් මේ ක්‍රියාදාමය වළක්වන්න උත්සාහ කරා නම් ඒ උන්ගේ තරම මැන ගැනීම මිසක්කා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාදාමයකට කිසිසේත්ම බලපෑමක් කරන්න හැකියාවක් තිබෙන බව විශ්වාස කරන්නේ නැහැ. අනතුරුව තමයි හැකියාව ලැබුණේ අද දිනේ. ඉතාමත් මම දන්නවා හඳුන්නේ සහෝදරය සමහර දවස්වල පාර්ලිමේන්තුවේ පාන්දර 1 වෙනතෙක් දින ගණනාව දින දෙකක් එළි වෙනතෙක් පාර්ලිමේන්තුවේම කාර්ය මණ්ඩලයත් එක්ක මේ කටයුතු සාර්ථකව නිමා කරගෙන විශාල මහන්සියක් දරුවා. ඒ වගේම මේ වළක්වා ගැනීම සඳහා කඳවුරත් එහා සමාන ලෙසම ප්‍රයත්නයක් දරුවා ඒ වළක්වා ගැනීම වෙනුවෙන්. හැබැයි ඒ සියල්ල පරාජයටපත් කරලා අද පුළුවන්කම ලැබිලා තිබෙනවා මේ ගනුදෙනුව පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සහිත වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. ඒක වැදගත් පියවරක්. මම හිතනවා මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මේ රටේ ආර්ථික ශාස්ත්‍රයේ කණ්ඩායම් වලටත් ඒ වගේම විවිධ අධ්‍යයන කටයුතු වල යෙදෙන පුද්ගලයන්ටත් මේක අපේ රටේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ අත්පොතක් බවට පත් වේවි. මේ කුඩා වාර්තාව මේක වුණාට මේ හා සැබදි ඇමුණුම් එක ගත්තාම මම හිතන්නේ පිටු 5000ක් ඉක්මවා යනවා මේ සියල්ල එකතු කරලා බලපුවාම. මේ සියල්ල සංක්ෂිප්ත කරලා තමයි මේ වාර්තාව හදලා තිබෙන්නේ. නමුත් ඒ හා බැඳුණු ඇමුණුම් ප්‍රමාණය ගත්තාම විශාල ඇමුණුම් ප්‍රමාණයක්. හැබැයි අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා මේ මංකොල්ලේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පමණක් නෙවෙයි ඒ මංකොල්ලට සම්බන්ධ වූ අය පිළිබඳවත් නිශ්චිතව කෝප් වාර්තාවෙන් සඳහන් කරන්න. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණට ජනවාරි මාසයේ ජනතා විමුක්ති පෙරමුණට පහුගිය අගෝස්තු මාසයේ ජනවරම ලබා දෙන ඡන්දයක් ලබා දෙන කටයුතු කර හැම කෙනාගේම අපිට ඡන්දය ලබා නොදුන්නත් අපි දිහා බලාගෙන ඉන්න හැම කෙනාගේම ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව යමක් කරාවේ කියලා විශ්වාසයෙන් හිටපු හැම කෙනාගේම විශ්වාසය අබමල් රොණකින්වත් හානි නොවන පරිදි මේ වාර්තාව ඉදිරිපත් කරන්න සමත්කම ලැබිලා තිනවා. ඒ සඳහා අපේ පක්ෂයේ හඳුන්වන සහෝදරයා සභාපති ධූරය දරන අතර තවත් සමාජිකයින් තිදෙනෙක් එම සභාවේ සමාජිකයන් හැටියට කටයුතු කරමින් තිබෙනවා. ඒ සියලු දෙනාට හැකියාව ලැබුණා මේ වාර්තාව ශක්තිමත් ඉදිරිපත් කර ගැනීම සඳහා අපේ දායකත්වය ලබා දෙන්න. මොකක්ද ඒකෙන් පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කරන ලද බැඳුම් කර නිකුත් කිරීමවලදී අප පරීක්ෂාවට භාජනය කළ 2015 පෙබරවාරි මාසයේ 27 වන දින ගනුදෙනුවේදී එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා මැදිහත් වීමක් හෝ බලපෑමක් හෝ සිදු කළ බවට සාධාරණ සැකයක් ඇතිවිය ආකාරයේ සාක්ෂිය කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. ඉතා පැහැදිලිව මේ ගනුදෙනුවේදී අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා බලපෑමක් හෝ මැදිහත් වීමක් සිදු කළ ඇති බව සාධාරණ සැකයකින් තොරව සාක්ෂි වලින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා මේ ගනුදෙනුවට ඔහුගේ තිබෙන මැදිහත් වීම සහ දායකත්වය පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම ප්‍රස්තුත බැඳුම් කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම වගකිය යුතු අතර ඔහුට සහ මහ බැංකුව අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නිර්දේශ කරනවා. මේ සඳහා අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීමක් තිබෙන බව තහවුරු කරනවා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්ට සහ මේට අදාළ බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු කියලා කෝප් සභාව විසින් නිර්දේශ කළා තිබෙනවා. එපමණක් නොව මේ ගනුදෙනුවේ මේ පාර්ශ්වය පමණක් නෙවෙයි මහ බැංකුවේ පාර්ශ්වය පමණක් නෙවෙයි ගනුදෙනුවෙන් අයිති ලැබු පාර්ශ්වය තිබෙනවා. ඒ තමයි මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන එලෝසිස්ට අයිති පර්පචුවල් ට්‍රෙසරි සමාගම ඒ ලබා තිබෙන අයිතුලාභය පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු ඒ අයිතුලාභය පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු කියන එකත් නිර්දේශ කළා තියෙනවා මේ වාර්තාව හරහා. මහ බැංකු නිලධාරීන් විසින් ඒකී තනි ආයතනයක් පර්පචුවල් ට්‍රෙසරිස් ආයතනට අයථා වාසියක් කිපීමට හැකිවන ලෙස කටයුතු කිරීමටත් එසේම ප්‍රාථමික ගනුදෙනු කරුවෙකු ලෙස අදාළ ආයතනයේද එම වාසිය ලබා ගැනීම අරමුණ සහිතව ක්‍රියාත්මක වීමත් මහ බැංකුවේ මූල්‍ය පාලන විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සඳහා බරපතල සහිත කර තත්ත්වයක් වන බැවින් මෙම තත්ත්වයේ පිළිබඳව නීතිමය බලය සහිත පිළිගත් ආයතනකින් පුළුල් විමර්ශනය කිරීමත් නැවත එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්න කියනවා. ඒ වගේම මෙම ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙසරිස් ආයතනයේ ප්‍රාථමික ගනුම් කරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුළ අධික ලාභයක් උපයා ඇති අතර
එසේ ලාභ ඉපීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලත යාන්ත්‍රණයක් මෙන් පරීක්ෂණය කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු වරා මහ බැංකුවට රාජ්‍යයට මූල්‍යම පාඩුවක් සිදු වී ඇද්දා ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීමට මහ බැංකුවේ වගකීම කාරක සභාව කියනවා. කියන මොකද්ද? මහ බැංකුවේ පාර්ශ්ව පමණක් නෙවෙයි මේ මහ බැංකුවේ ක්‍රියාදාමය අර අනිසි ලාභය ලබා ගන්න ලද පර්පචුවල් සමාගම් පිළිබඳවත් පරීක්ෂණයක් කළ යුතුයි කියලා නිර්දේශයක් මේ කාර්ය සභාව විසින් ලබා දී තිබෙනවා. ඒ නිසා මේ ගනුදෙනුව පිළිබඳව සවිස්තරාත්මක පුළුල් වාර්තාවක් පමණක් නෙවෙයි මෙම ගනුදෙනුවේදී මහජනයාට සිදු වී තිබෙන අලාභහානි යලි අත්පත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට ගත යුතු ක්‍රියාමාර්ගත් නිර්දේශ කළා තිබෙනවා. මේ තමයි පාර්ලිමේන්තුවට පැවරී තිබෙන කාර්යභාරය. මේ තමයි කෝප් සභාවට පැවරී තිබෙන කාර්යභාරය. මෙතනින් එහා මොකද්ද කරන්න ඕන? මෙතනින් එහා කාර්යභාරය පැවරී තිබෙන්නේ ආණ්ඩුවට. දැන් ආණ්ඩුව විසින් මේ තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම මහ බැංකුව අද පවතින්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ. සම්ප්‍රදායක් රටේ අපේ රටේ මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට තිබුණට වර්තමානයේදී මහ බැංකුව පවතින්නේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඒ නිසා මේව ගනුදෙනුව පිළිබඳවත් මේ ගනුදෙනුවේදී එල්දරව් වී තිබෙන කරුණු පිළිබඳවත් ඉදිරියේදී මේ සඳහා ගත යුතු නිර්දේශ පිළිබඳවත් මූලික වගකීමෙන් පැනලා යන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසාද ඔහු මත තමයි මේ ඉදිරි ක්‍රියාමාර්ග රඳා පවතින්නේ. අපිට බලා ගන්න පුළුවන් ඔහුගේ ස්වභාවය, ඔහු ඉදිරිපත් කරන කරුණුත් මේ වාර්තා පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරයත් අපි බලාගෙන ඉන්නවා. හැබැයි පක්ෂයක් හැටියටත් මාධ්‍යවේදීන් ලෙස ඔබත් ජනතාව ලෙස මේ රටේ පුරවැසියන්ට වගකීමක් තිබෙනවා. මේ තල්ලු කරන යම් කඩයිමක් දක්වා ඇවිල්ලා තිබෙනවා. මේ තමයි පාර්ලිමේන්තු ක්‍රියාදාමය හරහා ගත හැකි උපරිම කඩයිම. ඒ කඩයිමට ඇවිල්ලා තිබෙනවා. මෙතනින් ඔබට මේ ගෙන යාමේ වගකීම අපි කාටත් තිබෙනවා. පක්ෂයක් හැටියට අපි සහතික කරනවා මෙම දූෂිතයන් නීතිය හමුවට පමුණුවා රාජ්‍ය ධනය යලි අත්පත් කර ගැනීම දක්වාම ජනතා විමුක්ති පෙරමුණේ මෙම ක්‍රියාදාමය අත් නොහිටුවන බවට සහතික කරන ඔබ ඉදිරියේ අපි මේක සහතික කරන්න ඕන අවසන්වන්තේ. හැබැයි ආණ්ඩුව දැන් උත්සාහ කරමින් තිබෙන කුමක්? අද පාර්ලිමේන්තුව ඔබ දැක්කනම් කෝප් වාර්තාව ඉදිරිපත් වූාට පසුව හැසිරිච්ච සමහර മന്ത്രിවරුන් ප්‍රකාශ දිහා බලපුවාම ඒවා දැන් ගනුදෙනුව පැත්තක, හොරා පැත්තක, හොරාට හවුල්ලුවන් පැත්තක, ඒකට ගත යුතු නිර්දේශ පැත්තක දැන් තඩි බාණ්ඩ අරන් තින කාටද? මාධ්‍ය ආයතනවලට. දැන් සමහර අය ඍජු ඇඟිල්ල දෙක කරලා කියනවා මේ පිළිබඳ ඉතාමත් වගකීම යුතුව කටයුතු කර මාධ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. ඔවුන් සුවිශේෂ කාර්යභාරය මේ මතය ජනතාව වෙත ගෙන ඉටු කරමින් තිබුණා. අද ඔවුන්ට මේ මාධ්‍ය ආයතනවල තර්ජන කරමින් තිබෙනවා. ඔවුන් කෝප් සභාව වෙත කැඳවිය යුතුයි. ඔවුන් වරප්‍රසාද කමිටුව හමුවට පැමිණිය යුතුයි. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. මොකද මේ ආණ්ඩුව කරන්නේ? ආණ්ඩුවට තිබෙන්නේ කියපු කරුණු සත්‍යද අසත්‍යද කියලා කියන්නේ. ඒකයි ආණ්ඩුව වගකීම. ආණ්ඩුව තිබෙන මාධ්‍ය හරහා එළිදරව් කරන ලද කරුණු සත්‍යද අසත්‍යද? අසත්‍ය නම් ඔව් මාධ්‍ය සාකච්ඡාවක් පොතල මේ කරුණු අසත්‍යයි කියලා කියන්නේ. මොකද එහෙම කියන්න බෑ. මේ මාධ්‍ය වාර්තා හරහා ප්‍රකාශයටපත් උනේ මේ සිදුවීමේ සැබෑ සත්‍යය. බොහෝ මාධ්‍ය ආයතන වහඬ දරපු මාධ්‍ය ආයතන දෙක තුනක් හිටියා. හැබැයි බොහෝ මාධ්‍ය ආයතන මේ එළිදරව් කරගෙන සඳහා කටයුතු කරමින් තිබුණා. විශේෂ රාජ්‍ය මාධ්‍යදී මේක කොහොමද වහඬ නේද? ඒක පිළ අරුම් පුදුමයක් නෙමෙයි අපිට. හැබැයි මේ එළිදරව් කිරීම සඳහා මැදිහත් වෙච්ච මාධ්‍ය ආයතන ගණනාවක් හිටියා. දැන් ඔවුන්ගේ තර්ජනාත්මක හස්තය දියත් කරමින් තිබෙනවා එම මාධ්‍ය දඩයන් කිරීමේ දිශාවට. ඒ නිසා අපි අග්‍රාමාත්‍යවරයාටත් ඔවුන්ගේ ගෝල බාලයින්ටත් අපි කියන්නේ තමන්ගේ ශරීරී අසූචි වලක නාවගෙන මාධ්‍ය වලට ඇඟිලි දික් කරන්න යන්න එපා. පළමු කොටම ඔබ ශරීරය පිරිසුදු කරගන්න. ඒ තවරාගත හැකි කුණු, තවරාගත හැකි ගඳ වර්ග සියල්ල තවරාගත් ශරීරයක් අද ඇඟිලි දික් කරනවා. මේ ගනුදෙනු පිළිබඳ මාධ්‍ය හැසිරීම කෝප් සභාවේ මාධ්‍ය වාර්තා පිළිබඳ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ හොරකම සිද්ධ වෙලා තිබෙනවා. හොරකම ඉල්දරව් වෙලා තිබෙනවා. උන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ සඳහා තමයි ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ ක්‍රියාමාර්ග පස්සේ කළා මාධ්‍ය වෙත එල්ල කරන්න හදන මේ තරජනයත් අපි මුළුමනින්ම හෙලා දකිනවා. ඒ උත්සාහ කරන්න වෙන මොකුත් නෙවෙයි. තවත් බොහෝ දේ අධිවේගී මාර්ගවල ගනුදෙනු, ටෙන්ඩර්, ගල්ලංගුරු ටෙන්ඩර් වල ගනුදෙනු මේ ආදී බොහෝ වංචා දූෂණයන් මාධ්‍ය ආරා ඉල්දරව් වීම වැළැක්වීම සඳහා මේ අවස්ථාව උපයෝග කරගෙන ඉන්න ආණ්ඩුව තර්ජනාත්මක ලෙස කටයුතු කරන්න. ඒ නිසා අපි ඒ ක්‍රියාදාමයේ හෙලා දකින්න පමණක් නෙවෙයි ආණ්ඩුවේ
උත්සාහ දරමින් තිබෙන ක්‍රියාමාර්ගය පරාජයටපත් කිරීම සඳහා අපේ පැත්තෙන් උපරිම දායකත්ව ලබා දෙන බව අපි අපේ රටේ මාධ්‍ය ආයතනවලට මාධ්‍යවේදීන්ට සාතික කරනවා. ඒ විතරක් නෙවෙයි. මෙතනින් එහාට මේ කඩමින් එහාට මොකද තිබෙන්නේ? මේ කඩයිමෙන් එහාට මේ කාර්යභාරය තිබෙන ආණ්ඩුවට නිසා වහම රජය විසින් කළ යුතු වන්නේ මෙම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පරිදි අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ විය යුතු තිබෙනවා. ඒක තමයි මෙතනින් එහාට ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග. නිසා පසුගිය රාජපක්ෂ පාලනයේ කෝප් වාර්තා 30ක් ඉදිරිපත් වෙලා තිබුණා. කෝප් වාර්තා 30ක්. ඒ 30ම විටින් විට කුණු බක්කියට ගිහිල්ලා කතාවල මාතෘකා බවට පත් වුණා මිසක් කෙලවරක් දක්වා ගියේ නැහැ. නමුත් අපි හිතනවා මෙය කතාවලට සීමා නොවි වේදිකාවේ කරන ප්‍රකාශයන්ට සීමා නොවි අවසාන දක්වා ඇදගෙන යාමේ වගකීමක් අපි සියලු දෙනාට තිබෙනවා. ඒ වගකීම අපේ පාර්ශ්වයෙන් ඉටු කරගෙන සදා අපි මෙදියත් වීමක් දරන බව ඔබට ප්‍රකාශ කරන්න කැමැතියි. දැන් මේ වාර්තාව ඉදිරිපත් වෙලා තිබෙනවනේ. දැන් එතකොට මහ බැංකුවේ කාර්යභාරය අවසන්. වාර්තාව ඉදිරිපත් කළා තිබෙනවා. වාර්තාවේ නිශ්චිත නිර්දේශ ලබා දී තියෙනවා. මෙතනින් එහාට තියෙන මේක නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු කරන්න. මේක තමයි තිබෙන්නේ. හැබැයි පර්පචුවල් සමාගම ආයතනවල ලාභ උපයා ගැනීම පිළිබඳව ඒ තිබෙන්නේ මහ බැංකුවේ අභ්‍යන්තර ක්‍රියාවලිය කරා මෙහෙවිය යුතුයි. මා හිතනවා දැන් වාර්තාව ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ අග්‍රාමාත්‍යවරයා දැක හැම විටම කියන්නේ පාර්ලිමේන්තුවේ ශක්තිමත්භාවය පිළිබඳව පාර්ලිමේන්තුව නව දිශාවකට යොමු කිරීම පිළිබඳව අපි බලමු ඔහුගේ භාවිතාව. වචන වලට අමතරව දැන් උන් අවස්ථාවක් ලැබිලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ශක්තිමත්භාවය වූ පිළිගන්නවා නම් ඔහු දිගින් දිගට කියන පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි කියලා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව ශක්තිමත්භාවය පිළිගන්නවා නම් මේ වාර්තාව පසක තබනවා වෙනුවට මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඔහු බැඳී සිටිනවා. මේකේ සාක්ෂි සටහන් තිබෙනවා. සාක්ෂි සටහන් වල නිශ්චිතව එක් අවස්ථාවකදී අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ලබා දෙන ලද සාක්ෂියක් තිබෙනවා. ඒ සාක්ෂියදී ඔහු කියනවා මෙතෙක් තිබුණු ක්‍රමවේදය වෙනුවට කියන්නේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන ක්‍රමවේදය වෙනුවට වෙන්දේසි ක්‍රමයේ සඳහා යා යුතුයි කියලා අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවට මහ බැංකුව අධිපතිවරයා නිශ්චිත කොට සටහන් කර තිබෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම අග්‍රාමාත්‍යවරයාට මේන් පැන යන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආයතනයේ ඔහුගේ සමීපත මිතුරා ඔහු ආරක්ෂා කරන්න ඔහු ඒ ක්‍රියාදාමයේ වසා ගැනීම සඳහා දරන ප්‍රයත්නය ඔහු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔහුගේ දායකත්වයේ ඔහුගේ කණ්ඩායම කෝප් සභාව විසින් හැසිරීම මේ සියල්ල ගත්තට පස්සේ මේ සිදුවීම පසු මේ යටපත් කරන්නත් අග්‍රාමාත්‍යවරයාගේ ඍජු දායකත්වයක් තිබෙන බවද ඔප්පු වී තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මෙතෙක් තිබුණු මහ බැංකුවේ බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් ඒකට අනුමත කරන ක්‍රමවේදයක් තිබෙනවා. එය මා දැක්ක පසුව මා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසුවාට පසුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කිව්වා. මාර්තු මාසේ 17 වෙනිදා ඔහු ප්‍රකාශ කරා වෙන්දේසි ක්‍රමයකට යන්න කියලා වුන් තීරණයක් ගත්තා කියලා. හැබැයි කියන්නේ උන් තීරණය ගත්තේ කොතනද? ඒ තීරණය විධිමත් ලෙස මහ බැංකුවට දැනුම් දී තිබෙනවද? මුදල් මණ්ඩලයේ තීරණ අනුමත කොට තිබෙනවද? එහෙම නැතුව කවුරු හරි අගමැති පුටුවේ වාඩි වෙච්ච පමණින් ඔහු දුරකථනෙන් දෙන ඇමතුමක් ඒක දේව වාක්‍ය වෙන්නේ නේ. ඒක දේව වාක්‍ය වෙන්නේ නේ. ඒ නිසා ඔහු ඒක තේරුම් ගත යුතු තිබෙනවා. ඒ නිසා ඔහුගේ හැසිරීමත් ඔහුගේ මැදිහත් වීමත් සැලකිතු ප්‍රමාණයට මෙම ගනුදෙනුවේ මුල් සැලසුම් කරුවා ඔහුද කියන සැකය සාධාරණ ලෙස පැන නගින තත්ත්වයක් මතුවී තිබෙනවා. හොරාගේ අම්මගෙන් තමයි අපේ රටේ සාමාන්‍යයෙන් පේන ඇහුවේ. හැබැයි මේ පේන වලින් භාගයක් දැන් අහලා තියෙන කෝප් එකකින් හොරාගෙන් පිට. හැබැයි දැන් ඉතුරු භාගේ හොරාගේ අම්ම ගාවට තමයි යන්න තියෙන්නේ. දැන් අපි දන්නවා අපි මේ රටේ මහජනයන් ඉල්ලන්නේ ඒක තමයි. මේ මෙතෙක් පැවති පාලනයන් සහ පාලකයන් ඔවුන්ගේ දේශපාලනයන්ගේ ව්‍යාපාරය බවට පත් කොට තිබෙනවා. ඔවුන් දේශපාලනට අවතීර්ණ වී තිබෙන අයිතු ධනය එක් රැස් කර ගැනීමේ අරමුණින්. අයිතු ධනය කොහෙන්ද එක් රැස් කරගන්නේ? එක්ක භාණ්ඩාගාරයට ආපු ධනය, එක්ක භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය. ඒ ඒගොල්ලෝ තමයි මේක වංචා කරේ. ඒ නිසා මේකට අපි හිතනවා මේ බලපෑම කරනවා වගේම මෙවැනි වංචා දූෂණ වලට හවුල් නොවන පාලනයක් ගොඩනගා ගැනීම සඳහා මේ සටන කෙලවර විය යුතුයි. මේ තවත් ඔප්පු කළ යුතුද මේ පාලකයන් පිළිබඳව මේ පක්ෂ දෙක පිළිබඳව තවත් කිරාමන බලන්න ඕනද? කුමක්ද මේ පාලනයන්ට තව දුරටත් අපේ රටේ අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? වංචාව නතර කරන්න පුළුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ දෙන්න පුළුවන්ද? ආර්ථික බලගත් ප්‍රසංස්කරණයකට යන්න පුළුවන්ද? මේ කිසිවක් කරන්න බෑ මේ පාලකයන්ට. මේ පාලකයන්ගේ මේ පක්ෂ දෙකේ කාල පරිච්ඡේදය අවසන්. ඔවුන්ට යම් කාර්යයක් පැවරී තිබුණා. ඒ කාර්ය ඓතිහාසික ලෙස දැන් අවසන්. දැන් සැබවින්ම තියෙන්නේ නව පරිච්ඡේදයට අපේ රට අවතීර්ණ කරන්න ඕන. අපි මේ උත්සාහ කරන්නේ ඒ අවතීර්ණ කිරීම සඳහා මේගොල්ලෝ තාමත් තේරෙන්නේ නැත්නම් ජනතාවට.
තාමත් තියෙනවනේ මිස්ටර් ක්ලීන් නෑ මහින්ද වගේ නෙවෙයි මෙයා නම් හොරකම් කරන්නේ නැති වෙයි. ඒ ආණ්ඩුව වගේ නෙවෙයි මේ ආණ්ඩුව. මේ වගේ තර්ක තියෙන නෑ අපි ඔප්පු කරන්නේ මේ හැම සිදුවීමක් කරාම මේ වර්ග දෙකම පාට දෙකක් වුණාම එකම ශරීරයේ අංග දෙකක්. ඒක තමයි පින්නු කරමින් තිබෙන්නේ. ඒ නිසා අද අවශ්‍ය වී තිබෙන්නේ මේ සිදුවීම අරහා මේට එරෙහිව වංචා දූෂණ නාස්‍ය නතර කර හැකි පාලනයක් ගොඩනැගීම සඳහා මේ සටන දියත් කරනවා. ඔබ හිතන්න ගෙදර තියෙන පොල් ගහෙන් ගෙඩියක් කැඩුවත් කවුරු හරි කොල්ලෙක් වත්තට පැනලා ඒ කොල්ලා පසුපස හඹා ගන්න ගේ හිමියා. තමන්ගේ ගෙදර තිබෙන ටීවී එකක් තමන්ටම අයිති කියලා දෙන ටීවී එක හොරකම් කරා ගියාට පස්සේ පොලිසියට එනවා, පැමිණිලි කරනවා, පේන බලනවා, සාත්‍රකාරෝ ගාවට යනවා, සියල්ල කරනවා හොරා අල්ලගන්න. ඇයි? ජනතාවගේ මතයක් තිබෙනවා ගෙදර තියෙන ධනෙ විතරයි තමන්ට අයිති ධනෙ කියලා. නෑ. මා ඒකයි මුලින්ම කිව්වේ භාණ්ඩාගාරයේ තියෙන්නේ මහ ජනතාවගේ ධනෙ. තමන්ගේ ගෙදර තියෙන ධනෙට යම් හානියක් වුණාද හොරකම් කරාද ඊටත් වඩා වැඩි කැක්කුමකින් පොදු ධනය පොදු මහ ජනයාට අයිති ධනය හොරකම් කිරීම පිළිබඳ මැදිහත් වී යුතු තිබෙනවා. ඒ නිසා ජනතාව තුළ තැන්පත් වෙලා තිබෙන තමන්ගේ ධනය තමන්ගේ ගෙදර තියෙන ධනය පමණක් නෙවෙයි තමන්ගේ ධනය තමයි භාණ්ඩාගාරයේ තිබෙන්නේ. ඒ නිසා භාණ්ඩාගාරයේ ධනය හොරකම් කිරීමට එරෙහිව භාණ්ඩාගාරයේ ඇතුලේ තියෙන ධනය භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය හොරකම් කිරීම පිළිබඳ ජනතාව මේට වඩා ඉදිරියට ආයුතුයි. තමන්ගේ ධනය හොරකම් කරන මංකොල්ලකරුවන් පාලන බලයට පත් නොකර ගත යුතුයි. අපේ රටේ නීතිය හැමදාමත් ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් දුබල අයට. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවත් බලවත් අයට. මේ මහජනයාගේ දීපල බහුතරයක් පංගුවෙන් විශාල පංගුවක් හොරකම් කරලා තියෙන්නේ ධනවත් සහ බලවත් අය. මේකනේ සිදුවේ. අල්ලසෝ දූෂණ කොමිසම සභාවට අපි විශාල ලෙස දැකලා තිබෙනවා. පොලිස් නිලධාරියෙක් රුපියල් 500ක් පගා ගත්ත ගිල්ලා අල්ලස් එකට අරන් ගිල්ලා වැඩක් තානම් කරලා හිරෙත් දාලා තියෙනවා. හැබැයි ඇවන්ගාඩ් ගණදුනට විශාල ලෙස දායක වූ ඒ මංකොල්ලට දායක වූ නාවික හමුදාපතිවරු ගෙනපුවාම අල්ලසෝ දූෂණ කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරට ගෙදර යන්න වෙනවා. ඇයි? පාරේ ඉන්න පොලිසිය මහත්තයා දුප්පත් සහ දුබලයි, දුර්වලයි. නාවික හමුදාපතිවරු ධනවත් සහ ප්‍රබලයි. මේකයි තත්ත්වය. ඒ නිසාද මොකක් සිදුවීම් තිබෙන්නේ? ධනවත් හා බලවත් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ මේගොල්ලෝ කවදාවත් මතක තබා ගන්න. ඒ නිසා මහ ජනතාවගේ පාලනයක් වුණා ධනවත් බලවත් සියලු දෙනාට සමාන්තර ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම. මෙතෙක් කෝප් කාරක සභාවේ කිසිදු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවෙන් අනුමැත ගෙන නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පසුව පාර්ලිමේන්තුවේ සංවාදයක් කරනවා. දැන් පෞගිය අඟහරුවාදා 25 වෙනිදා දිනේ තිබුණේ මේ පසුගිය කෝප් මේ තියෙන අගෝස්තු මාසේ 9 වෙනිදා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ විවාදයක් තිබුණා. කරුණු ඉදිරිපත් කරා විවාදෙන් කරුණු ඉදිරිපත් කරා ඒක අවසන්. මේක චන්ද්‍ර විමසන භාජනය කරේ නේ. කෝප් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරන එක තමයි වෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක් කිරීමක් කවදාවත් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව විවිධ උපක්‍රම ගේන්න පුළුවන්. තවත් ඒක තේරෙනවා තව අවස්ථා හොයනවා. නෑ මේක පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අනුමත විය යුතුයි. හරි බලමු අපි එහෙමනම්. සුනිල් හඳුන්වති මන්ත්‍රීතුමා කෝප් සභාවේ සභාපති වෙන්න කලින් තමයි මේ ගනුදෙනුව වෙන්නේ. හොඳද? ඒ කියන්නේ මේ ගනුදෙනුව වෙන්නේ පෙබරවාරි මාසේ 27. සුනිල් හඳුන්වති මහතා සභාපති ධූරය වෙන්නේ අගෝස්තු මාසේ චන්දෙනුත් ඔක්තෝබර් නොවැම්බර් වල වගේ තමයි සභාපති ධූරයටපත් වෙන්නේ. ඒතකොට දැන් මම සභාපති වීද දන්නේ මේ ගනුදෙනුව මේ මොනවද ක්‍රියල්ලා කියන්නේ? නෑ. ඒ ගනුදෙනුව පිළිබඳ කතා කිරීමේ අයිතියක් හඳුන්වති මන්ත්‍රීතුමාට තිබුණා. ඒක කතා කරා. හඳුන්වති මන්ත්‍රීතුමාට නැත්තේ මේක. කෝප් සභාවේ සිදුවන සිදුවීම් ප්‍රකාශ කිරීම තමයි ඔහුට නැත්තේ. කෝප් සභාවේ සභාපතිවරයාට කටයුතු කරන කෝප් සභාවේ යම් පරීක්ෂණයක් සිදුවීමෙන් තිබෙන පරීක්ෂණයක් පිළිබඳව සම්ප්‍රදායක් හැටියට කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ එළියේ. ඔබ බලන්නේ සම්ප්‍රදාය කොතනකවත් බිඳලා නැහැ සුනිල් මන්ත්‍රීතුමා. හැබැයි කෝප් සභාවේ සභාපතිවරයා කියලා රටේ සිද්ධ වෙන වංචා දූෂණ ගැන කතා නොකර ඉන්න බෑ. ඒක හරි පුදුම වැඩක්. එහෙනම් තව ඔය ඉන්න අයට මොනවර සභාපතිකම් දීලා මරු වැඩේ රණිල් නේද? නෑ එහෙම බෑ. මේකේ තියෙන දේ තමයි කෝප් සභාව තුළ මේ නිශ්චිත මොහොතේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන යම් කරුණක් තිබෙනවා නම් ඒ කරුණු පිළිබඳව සභාපතිවරු හෝ තව සමාජිකෙක්වත් එළිය කරුණු දැක්වීම
සම්ප්‍රදායට පටහැනි. එතරයි තියෙන්නේ. එහෙම නැතුව වංචා දූෂණ ගැන කතා කරන්න පුළුවන්. කෝප් සභාවේ සභාපතිවරු මේ ක්‍රියාල කියන තර්කේ වරදින්නේ. ඔහු සභාපති ධූරයට පත් වෙන පෙර තමයි මේ ගනුදෙනු පිළිබඳ කතා කරේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස.